And now, live at 7. ආයුබෝවන් සපුරුදු විලසම දවසම විමසන ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7. ශ්‍රී ලංකයේ අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම ඉෂාරා සමරසිංහ. මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. ජනපති ප්‍රධානත්වයෙන් නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් වේ. ජනපති සහ මහවැලි නිලධාරීන් හමුවක්. දුරේ දියුරුම් දීමෙන් පසු අගමැති රනිල් පාර්ලිමේන්තුවට. විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ පත්වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීකරු මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරු ලෙසින් පරිගැන්වේ. ඒ වගේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් ගරු මහින්ද අමරවීර මැතිතුමා පිළිගන්වයි. විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් ආණ්ඩුවට. ගෙවුණු රජය ලබා දුන් සහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට එක්සත් ජාතික පක්ෂයෙන් සහතිකයක්. කුමන හෝ පුද්ගලයෙක් වේවා ජනතාවට සහන ලබා දුන්නා නම් ඒව ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා. ඒ පමණක් නෙවෙයි ඇත්තටම සහන සංග්‍රාමය ආරම්භ වන්නේ අපේ ඉදිරි අයවැත් සමගයි. මහවැලි කලාපවල කෘෂි කර්මාන්ත ප්‍රවර්ධනයට පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා. ඒ අද පෙරවරුවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පැවති උත්සවයකට සහභාගී වෙමින්. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අභ්‍යන්තර උසස්වීම් වලට අදාළව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ උත්සවය පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී ඉදිරි යල කන්නේදී මහවැලි කලාපවල විනිෂ්පාදනයට සමගාමීව අතිරේක ආහාර භෝග වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මහවැලි නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. දේශීයව වගා කළ හැකි ආහාර භෝග හැකිතරම් වගා කිරීම තුළින් ආනයනය සීමා කිරීම මගින් දැරීමට සිදුවන පිරිවැය කෘෂි කර්මාන්තය නැංවීමට යොදා ගැනීමට හැකිවීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පිටුවහලක් වන බවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දී තිබෙනවා. එමෙන්ම මහවැලි ජනපදිකීන්ට ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නා. පාර්ලිමේන්තු කටයුතු අද ආරම්භ වීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 3 දෙනෙක් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තා. ඒ විජිත් විජයමුනි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක සහ ලක්ෂ්මන් සෙනවිරත්න යන මන්ත්‍රීවරු. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1ට පාර්ලිමේන්තුව රැස් වුණා. පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුව වර්ජනය කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට පැමිණ සිටීම විශේෂත්වයක්. මන්ත්‍රීවරුන්ට අද දිනේ ආසන පනවා තිබුණේ ජ්‍යෙෂ්ඨත්වය අනුවයි. පසුගිය ඔක්තෝබර් 26 වනදා පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වූ ආකාරයට මන්ත්‍රීවරුන් අද අසුන්ගෙන සිටියා. ඒ අනුව ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩු පක්ෂයේ අසුන්ගත් අතර මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අසුන්ගත්තේ විපක්ෂයේ. මේ අතර ප්‍රසන්න රණතුංග, ඉන්දික අනුරුද්ධ ඇතුළු මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට ආණ්ඩු පක්ෂයේ පිටුපස ආසන පනවා තිබීම විශේෂත්වයක්. සභාවේ කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව ලක්ෂ්මන් කිරියල්ල මහතා පාර්ලිමේන්තුවේ සභානායක දුරයටත්, ගයන්ත කරුණාතිලක මහතා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දුරයටත් පත් කෙරුණා. කතානායකවරයා නිවේදනය කළේ විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස මහින්ද අමරවීර මහතාත් පත් කරන බවයි. ගරු මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරු ලෙසින් පරිගැන්වේ. ඒ වගේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් ගරු මහින්ද අමරවීර මැතිතුමා පිළිගන්වයි. මේ අතර පාර්ලිමේන්තු කටයුතු අද ආරම්භ වීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු 3 දෙනෙක් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තා. මෙලෙස ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන විජිත් විජයමුනි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක සහ ලක්ෂ්මන් සෙනවිරත්න යන මන්ත්‍රීවරුන්. චිම්පන්සි දෙන්නේ කණි පැත්තට ගියා. මැතිවරයා විතරයි පත් කරලා තින්නේ. මේකට ප්‍රජාතන්ත්‍රවාදය. අපි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරා කියලා කියනවා. ගරු සුභාංජලි මන්ත්‍රීතුමා මේ අතර අද පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමට ප්‍රථමයෙන් විජිත් විජයමුනි සොයිසා මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් සමග මෙලෙස අදහස් හුමාරු කරගත්තා.
පසුගිය දින කිහිපය තුළදී ජනතාවට ලබා දුන් කිසිදු සහනයක් නතර කිරීමට අපේක්ෂා නොකරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී සඳහන් කළා. නිවැරදිව පත්වෙන විපක්ෂ නායකවරුන් පමණක් නෙවෙයි අගමැතිවරුන් සභානායකවරුන් පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ. හැබැයි විපක්ෂ නායක ධූරයේ යා යුත්තේ නිදහස් සන්ධානයටද එහෙම නැත්නම් පොහොට්ටුවට. පොහොට්ටුවට යනවා නම් පොහොට්ටුවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයයි අතර එකඟතාවයක් තිබෙනවා. ගරු කරු ජයසූරිය කතානායකතුමා විපක්ෂ නායක ධූර පිළිබඳව නිවැරදි තීන්දුව වලට එයි කියලා මම විශ්වාස කරනවා. පහුගිය දවස් 50 කාලය තුරදී සහනයක් ලබා දුන්නා. පොහොර සහනයක් ලබා දුන්නා. මේව ආපහු වැඩි වෙනවද නැත්නම් ඒවා අතවත් සහන ලබා දෙනවද? කුමන හෝ පුද්ගලයෙක් වේවා ජනතාවට සහන ලබා දුන්නා නම් ඒව ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා. ඇත්තටම සහන සංග්‍රාමය ආරම්භ වන්නේ අපේ ඉදිරි අයවැත් සමගයි. මමලගේ අඩතුව චෝදනා තමයි ජනතාවට ලබා දුන්නු පොරොන්දු ඉෂ්ට කරේ නැහැ කියලා. මොනවත් නොකලයි කියන එක මම ප්‍රතික්ෂේප කරනවා. අඩුපාඩුකමුත් තිබුණා. ඒ නිසා ජනතාවාදී සංවර්ධන ගමනක් ඒකායන අරමුණු. නැවතත් අර මිල සූත්‍රය වගේ දේවල් පොදු ජනතාවට අසහනකාරී කිසිම ක්‍රියාවක් දියත් කරන්නට අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මන්ත්‍රීවරු පිරිසකගේ දුර අහෝසි වී ඇති බවට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද කතානායකවරයාගේ අවධානයට යොමු කළා. අරු කතානායකතුමනි පාර්ලිමේන්තුවට ඇතුළු වෙච්ච දේශපාලන පක්ෂයෙන් අසුනන එක මාසයක් කාල සීමාවක් ඉක්ුත් වූ පසු ඔහුගේ අසුන අහිමි වන්නේ කියලා ව්‍යවස්ථාවේ තියෙනවා. නෑ ඉස්සෙල්ලත් කිව්වේ ඔහමනේ විසුරුවාරණකාරී කිව්වා. ඔබතුමා කියන්න කතා කරන්න. විශ්වාසභාගය පිළිගන්නේ නැහැ කිව්වා. ඔක්කොම ඉවරයිනේ. දැන් මේගොල්ලෝ 160ක් එයා පැත්තේ දා පොහොට්ටුවේ. හොඳයි මම හොයලා බලන්න ඒක. පොහොට්ටුවේ. ඔබතුමානේ පොහොට්ටුවේ නායකයා. ගරු කතානායකතුමනි ප්‍රජාතන්ත්‍රවාදය කියලා මේ රටේ අද ඒකාධිපතියෙක් පාර්ලිමේන්තුවට පත් කරලා තියෙනවා. කැබිනට් එකක් නැහැ. අගමැතිවරයා විතරයි පත් කරලා තින්නේ. මේකද ප්‍රජාතන්ත්‍රවාදය. අපි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරා කියලා කියනවා. ඒ විපක්ෂ නායක දුරය හිමිවිය යුතු ආකාරයෙන් ඔබතුමා ප්‍රකාශයට පත් කරලා තිනවා. ඔබතුමාගේ තීන්දුව අවසාන තීන්දුව. මේ බැරෑරුම් කාරණය පිළිබඳව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරලා ඒ පිළිබඳව සාක්ෂි සහ නීතිය පිළිබඳ විමර්ශනය කරලා සුදුසු තීරණයක් ගැනීම තමයි ගරු කතානායකතුමනි සුදුසු වන්නේ. කරු කතානායකතුමනි ඔබතුමාට ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්තුමා දැනුම් දීමක් කරලා තියෙනවද යම් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී දුර අයිමි වුණු බවට? නෑ තාම නෑකම අපි ආණ්ඩු පක්ෂයට කියන්නේ අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගේ දේවල් බලා ගන්න. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනාධිපති හැටියට ඉන්නකොට මේ අග්‍රාමාත්‍යතුමාමයි එතුමිය යටතේ අගමැතිකමේ හිටියේ. එදා විපක්ෂ නායක හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමාව මේ පාර්ලිමේන්තුව පිළිගත්තා කියන ටික මම පාර්ලිමේන්තු ඉතිහාස වාර්තාවෙන් සඳහන් කරන්න ඕනේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය කැබිනට් අමාත්‍ය දරුවේ නෑ. ජනාධිපති විතරයි. ජනාධිපති විතරයි. කැබිනට් අමාත්‍යාංශ දරුවේ නෑ. ගරු මන්ත්‍රීවරුන්ගේ හා විරුද්ධ පක්ෂයේ නායකකම මෙලෙස බාල්දුවට ලක් කරන මේ විරෝධතාවයන් සලකන්නේ නැතුව අපි පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට ගෙන යන්න යෝජනා කරනවා. පාර්ලිමේන්තු සැසිවාරයෙන් පසුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අදහස් පළ කළ ආකාරයයි මේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට හම්බුණා. තුන්දෙනෙක් පැනලා අනිත් පැත්තට. ඒක ස්වාභාවික දෙයක් නෙමේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ මේවා තියෙනවනේ. එහාට යනවා මෙහාට එනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල චරිත තුනක් අපිත් එක්ක එකතු වුණා. ඉදිරියේදී තව පිරිසක් එකතු වෙනවා. මේ ඇතැම් විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේයි කියාගත් අයත් අපේ ආණ්ඩුවට සහයෝගය දෙන්න එළඹෙන බව බොහොම වක්කීමෙන් ප්‍රකාශ කරන්න ඕනේ. ජම්පයන් නෙවෙයි නෑ පණින සම්මෙට ඉවෙන්ට් එක ගමන නෙවෙයි හොඳේ නෑ ඉවරද යාළුවෝ මාලක් ඉවෙන්ට් පියන්නේ අනිවා එහෙට පයින්නවා මෙහෙට පයින්නේ ජම්ප් දේශපාලනයේ ප්‍රතිපත්ති මත නොඑක් ප්‍රතිපත්ති මේ තීන්දුව ගන්න ඉන්නවා ඉතින් සහ නොඑකුත් පෞද්ගලික හේතු මත දේශපාලන පක්ෂ මාරු කරන්න ඉන්නවා මේ පැත්තේ ඉන්නකොට ගන්න කතාව නෙවෙයි සමහරව එහා පැත්තට ගිහිල්ලා කරන්නේ ඉතින් අපි එතුමන්ලා හොඳ කාරණයක් මත ගියා නම් එතුමන්ලාගේ අවංක චේතනාව මේ රටේ නම් කිසි සේවයක් කරන එක නම් අපි එතුමන්ලාට සුබ පතනවා පාර්ලිමේන්තුව ඇතුලේ සහ පිටත පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා ගැනීම අරගලය අපි අරගෙන යනවා TNA සංවිධානය අපිට සහයෝගය ලැබුණේ නැවත ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න දිගටම අපිට TNA සංවිධානයේ සහයෝගය බලාපොරොත්තු වෙන්න බෑ. ඒ හින්දා අපිට අනෙකුත් තව മന്ത്രിවරුත් එක්ක සම්බන්ධ වෙලා ඉදිරියට ගෙන අපේව දිගටම ඉස්සරහට අරන් යන්න ඕන කියන එක තමයි මගේ බලාපොරොත්තුව. ඔබතුමාලගේ ප්‍රතිපත්ති හොඳ නැහැ කියලා තමයි තුන් දෙනෙක් ගියේ අනිත් පැත්තට.
යන අය කොහොමත් කියන්නේ ප්‍රතිපත්තිය හොඳ නෑ. හැබැයි යන්නේ මොනාටද කියලා රටේ මිනිස්සු දන්නවා. මෙහි ප්‍රතිපත්තියට වඩා එහි ප්‍රතිපත්තිය කොහොමද හොඳ? එහි ප්‍රතිපත්තිය හොඳ නම් සදාකාලිකව මෙහෙටම වෙලා ඉන්න තිබ්බනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔඩොක්කුවේ. විපක්ෂ නායක දිව්‍ය හම්බුනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. දැන් කොහොමද? ඒතර විපක්ෂයේ ඉන්න වැඩි මන්ත්‍රී කණ්ඩායම වෙන්නේ ඒගොල්ලන්ට ඔවුන්ට ඒ තනතුර හිමි. මොකද මේ අගමැතිකම අල්ලගන්න ගිහපු රාජපක්ෂ පක්ෂ නායකකමට පල්ලම් බැස්ස. ඒ කියන්නේ රාජපක්ෂ මහත්තයාට අවුරුදු 15ක් පස්සට ඇවිල්ලා තින්නේ. 2003ට ඇවිල්ලා තියෙන රාජපක්ෂ. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. තවත් සමබර පුවත් මේ විරාමයෙන් පසුවත්. එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද පාර්ලිමේන්තුව ආරම්භ වීමට ප්‍රථම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මෙම රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු කමිටු සභා කාමර අංක 2දී. නව රජයේ කැබිනට් මණ්ඩලය පත් කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමු තිබුණා. කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට සීමා වන බැවින් අමාත්‍යදුර නොගෙන කටයුතු කිරීමට අපේක්ෂා කරන මන්ත්‍රීවරුන් සිටීනම් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසත් මෙහිදී අග්‍රාමාත්‍යතුමන් පවසා තිබෙනවා. ගරු අගමැතිතුමා කිව්වා හැකිනම් කැබිනට් ඇමතිදූර දරපු අයට කැපීමක් කරන්නට කවුද ඉන්නේ කියලා ප්‍රසිද්ධිය ඇහුවා. එතකොට කිව්වා මලික් සමරවික්‍රම මැතිතුමා මනෝගණේෂන් මැතිතුමත් ඒ කැමැත්ත පළ කළා. අපි නම් ඇමතිකම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට මේ තියෙන විදියට වැඩ කරගෙන යන්න පුළුවන්. මේ 30 අවශ්‍ය විදියට තෝරා බේරලා අපිත් එක්ක හිටපු සුළු පක්ෂවල නියෝජනය ඒ ආකාරයෙන්ම තියෙන ආකාරයට සුදුසු කණ්ඩායමකට ලබා දෙන්න. සජිත් නියෝජන නායකතුමා නම් නායකතුමාගෙන් ඉල්ලීමක් කරා. එතුමාගේ තීක්ෂණ බුද්ධිය පාවිච්චි කරලා අපි මේ ඉන්න තැනින් ඉහළට යන්න පුළුවන් ඇමති මණ්ඩලයක් පත් කරෝතින් තමයි ජනතාව බලාපොරොත්තු වෙන කාරණාවට යුක්තියක් ඉෂ්ට වෙන්න කියලා. ඒ කියන්නේ ඔබතුමා කියන කතාවෙන් තේරෙන රවි කරුණානායක මහත්මයාට මුදල් අමාත්‍යදුරේ ලබා නොදිය යුතුයි කියන කාරණේද පක්ෂෙන් ආවේ? කිසිම වෙලාවක කිසිම පුද්ගලයෙක්ගේ නමක් කතා කරේ නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද උදෑසන පැවැත්වුණා. ඒ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම රැස්වීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 101 දෙනාම එක් වී තිබෙනවා. මෙහිදී අද රැස් වූ පාර්ලිමේන්තු සැසිවාරයේ සන්ධානයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වැදගත් කරුණු ගණනාවක් සාකච්ඡා වූ අතර මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂයේ නායකත්වය ලබා දිය යුතු බවටද යෝජනාවක් ඉදිරිපත් වුණා. එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ඉදිරිපත් කළ අතර ප්‍රියංකර ජයරත්න මහතා ස්ථිර කර තිබෙනවා. ඊට සන්ධාන මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ අනුමැතිය පළ වී තිබෙනවා. මේ රටේ ශක්තිමත්ම විපක්ෂය පීටෙව්වා. ඒ විපක්ෂ නායකවරයා හැටියට සියලු දෙනාගේම එකගත්වයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කරන්නට අපි තීරණය කරා. අපිට තව 10 දෙනෙක් ආණ්ඩුව පැත්තෙන් අපේ පැත්තට ගත්තොත් මේ ආණ්ඩුවේ අවසානය අපිට දකින්න පුළුවන්. තත්ත්වය හොඳයි 101ක් එක්ක පාර්ලිමේන්තුවේ විපක්ෂේ වාඩි ගන්නවා. ටික දවසක් යනකොට මේ පැත්තෙන් 10ක් 15ක් මේ පැත්තට ආවම ආපහු වික්‍රමසිංහ මහත්තයා අගමැතිකම නැහැ ආණ්ඩුව නැහැ. හැබැයි ඔගේ අනිත් පැත්ත තමයි කියන්නේ ඔබතුමාලගෙන් යනවා කියලා. බලමු මොකද වෙන්නේ කියලා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපිත් එක්ක ඉන්නවා. එදාට වැඩිය බලවත් ශක්තිමත් වෙන පළාත් සභා ටික තියෙනවා. ප්‍රාදේශ සභාවෙන් 85ක් තියෙනවා. බලමු බලය කොහෙද තියෙන්නේ කියලා. සන්ධානයක් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා යෝජනා කරා අපි ඊටාම ඉක්මනින් අලුත් සන්ධානයක් බිහි කරලා ඊළඟ මැතිවරණයට සූදානම් විය යුතුයි. මැතිවරණයක් ළඟ එන බවයි ජනාධිපතිතුමා නම් පැවසුවේ. අපි බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක්. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා. ආණ්ඩුව ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් පළ කළා. පළවෙනි වතාව රජයක් පාර්ලිමේන්තුවට නොපැමිණුණු නමුත් අද අපි ඔප්පු කරලා තියෙනවා අපිට බහුතරයක් තියෙනවා අපිට පුළුවන් වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහව අගමැති හැටියට පත් කරන්න. අපි බලාපොරොත්තු වෙන පැය 48කින් කැබිනට් මණ්ඩලය පත් කිරීමත් අවසන් කරලා ඉක්මනටම මුදල් පනතක් ඉදිරිපත් කරලා ඒ වෝට් ඔන් account එක හරහා කිසිම බාධාවක් නොමැතිව රජයේ සේවය ගෙනියන්නත් වියදම් ගෙනියන්නත් ඒ වගේම රාජ්‍ය සේවකයන්ට එයාගේ පඩි නැඩි ලබා ගැනීමටත් අපි ක්‍රියාත්මක කරගෙන යනවා කියලා.
විපක්ෂ නායකයා හැටියට පත්වෙන්නට ඕනේ විවස්ථාමාන්‍ය කූලවයි. අපි මේ මූණවල් බලලා කවුද අගමැති වෙන්න ඕනේ, කවුද විපක්ෂ නායකයා වෙන්න ඕනේ, අපි මේ මූණට කැමතිද නැද්ද කියන තැනින් අපි එළියට බහින්න ඕනේ. මේ රටේ උත්තරීත ඇවිල්ලා විවස්ථාවයි සෑම පුරවැසියෙක්ම ජනාධිපතිතුමා ඉඳලා පාරේ ඇවිදින සාමාන්‍ය කෙනෙක් වෙනකම්ම නීතියේ විදිහටම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා විපක්ෂ නායකයා පත් කරනකොට බහුතරයක් තියෙන පක්ෂයේ යෝජනා කරන එකන තමයි විපක්ෂ නායකයා විය යුතු. ආණ්ඩුවට සහාය දැක්වීමට එක් වූ ලක්ෂ්මන් සෙනවිරත්න මහතාට වහාම විනය පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් මන්ත්‍රී ධුරයෙන් ඉවත් කළ යුතු බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා. අද පැවැත්වෙන ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාවේදී තමන් එම යෝජනාව ගෙන එන බවයි ඔහු පවසන්නේ. මම විජිත මුනි සොයසා මම ගියේ එක ගැන මන් තීන්දුව ගන්න ඒ ගැන මම කතා කරන්නේ මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න ඉන්නවා අද මධ්‍යම කාරක සභාවේදී ලක්ෂ්මන් සෙනවිරත්නට මට මගේ යමා മന്ത്രി ධූරේ තමයි ලක්ෂ්මන් සෙනවිරත්න අද ඔය අරගෙන එහාට මෙහාට යන්නේ මගේ മന്ത്രി ධූරේ පරිත්‍යාග කරේ මට අද වේදනාවක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ලක්ෂ්මන්ලා වගේ ධනපති පන්තියකින් ලක්ෂ්මන්ගේ තාත්තම ඇමති වෙලා ලක්ෂ්මන්නාවට මම එහෙම නෙවෙයි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම ඉඳලා ආපු කෙනෙක් හැටියට මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේදී ලක්ෂ්මන් සෙනවිරත්නට කිසිම ඇමතිකමක් දෙන්න එපා කියන එක. ඊට අමතරව මම අද මධ්‍යම කාර්ය සභාවේ යෝජනාවක් ගේනවා ලක්ෂ්මන් සෙනවිරත්නට විනය පරීක්ෂණයක් තියලා മന്ത്രി ධූරේ හැකි ඉක්මනින් අයින් කරන්න කියන එක. උතුරු නැගෙනහිර පළාත් යලි ඒකාබද්ධ කිරීමක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කිසිම අවස්ථාවක ප්‍රකාශ කර නැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කරනවා. ස්වර්ණවාහිනී රතු ඉර දේශපාලන සංවාදයට ඊයේ එක් වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අපි දැක්ක සුමන්තිරන් මන්ත්‍රීවරයා මීට සති 4කට ඉස්සෙල්ලා කරපු ප්‍රකාශය. පැහැදිලිව කියනවා කළුත් ව්‍යවස්ථාව මේ පාර්ලිමේන්තුවට ගෙන එනවා. ඒ ව්‍යවස්ථාවේ එකඟ වෙලා තියෙනවා යම් කාරණා වෙනුවෙන්. එකක දෙයක් තමයි ෆෙඩරල් වලින් එහාට ගිය බලයක් ලැබෙන ව්‍යවස්ථාවක් මේ රටේ නිර්මාණය කිරීම කියන එක. මන්ත්‍රීතුමා තාම යෝජනා පමණයි. අඩුම ගානේ කෙටුම්පත් කරලා නැහැ. මේ තියෙන්නේ ව්‍යවස්ථාව වෙනුවෙන් සම්පාදනය කරපු කෙටුම්පත. මේකේ පැහැදිලිව තියෙනවා ඔරුමිත්තු නාඩු කියන වචනය ඇතුල් කරලා තියෙනවා. දමිළ වචනය ඇයි මෙතනට ඇතුල් කරලා තියෙන්නේ කියලා. බලය කරන්න පුළුවන් වෙනවා. තුරුණගෙන ඒකාබද්ධ කරනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ කිසි වෙලාවක අපි කියලා ආචාර්යවරයෙක් පුඩ පටලව ගන්න. නෑ පටලව මොකෙන්ද ගත්ත? නිදහස් පක්ෂ මතයක් තියෙනවා. DNA එකේ මතයක් තියෙනවා. ඒකීය රාජ්‍යයක් තුල අපි ඔරුමිත්තු නාඩු කියන වචනේ නෑ ඔබතුමා. ඒකීය කියන වචනේ අර්ථ දක්වලා තියෙනවා දෙමළ භාෂාවෙනුත් ඉංග්‍රීසි භාෂාවෙන යුනිටරි ස්ටේට් ගන්න. ඔබතුමා රාජපක්ෂ ආණ්ඩුවේ හිටියේම නැද්ද? මම රාජපක්ෂ ආණ්ඩුවේ හිටියේ නෑ. ඔබතුමා චෝදනා කරන්නේ ඔබතුමා අභූත චෝදනා කරලා මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමා දැන් නඩුව දාලා තියෙනවා. ඊට ඔබතුමා සිතාසේ ලෑස්ති වෙන ඒවට උත්තර දෙන්න. මේ අධිකරණයේ දීපු පිළිබඳව ඔබතුමාට කලින් ගන්නවා කියන ඔබතුමා කියපු එක හොඳයි. පිළිගත්ත එක හොඳයි. රාජපක්ෂ ඕගොල්ලන්ට දෙන නඩු ටිකෙන් බේරෙන්න. ඕගොල්ලන්ට නඩු ටිකෙන් බේරෙන්න. මට දෙන දඬුවම පිළිබඳව ඕගොල්ලන්ගේ නඩු ටිකෙන් බේරෙන්න. මේ රටේ අපි දන්නවා කොහොමද ඔබතුමාලා දැනගන්නේ කියලා. සල්ලිගත්ත මිනිස්සු සල්ලිගත්ත මිනිස්සු නැකිලා නමට කතා. විවාදයක් දාන්න. ඔබතුමාගේ පළමු ප්‍රශ්න උත්තර දෙන්න. මෙතුමාට නඩුවක් එනවා කියලා ඔබතුමා දන්නේ කොහොමද? අධිකරණයට ඇඟිලි ගැසීමක් දීලා ඉන්න. මෙතුමාට නඩුවක් එනවා කියලා මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමා පැහැදිලිවම දැනට නඩුවක් හදලා නඩුවක් දාලා තියෙනවා. අනේද සිතාසියයි. මම ඒක පැහැදිලිවම දන්නවා. අනේ මේ අපි මේ අධිකරණ පෙන්නුවට නම් බය වෙන්නේ නැහැ මහත්තයෝ. අපි මේ ආණ්ඩුවයි විපක්ෂයේ බොරු කියන්න එපා. ජනාධිපති අගමැති දෙකම නැතුව අපි හැප්පුණේ. මහින්ද රාජපක්ෂ මහතා අතීතයේ සිටම පක්ෂය බේද බින්න කරමින් තමන්ගේ දේශපාලන ගමනට හරස් වූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඒ අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකදී. වසර 17කට පසු පළවෙනි වතාවට මට මතකයි බස්නාහිර පළාත් සභාව විදිලපු වෙලාව. ඒ වෙලාවේ පක්ෂයෙන් භාගයක් මට විරුද්ධව සටන් කෙරුවා. සංවිධායකවරු 13 දෙනාගෙන් 11 දෙනෙක් චන්ද්‍රිකාට සංවිධායක දුර දෙන්න එපා කියලා කිව්වා සටන. මට ඡන්දෙ දෙන්න එපා කිව්වා. පක්ෂයේ ප්‍රධානී, ලම්පා දිස්ත්‍රික්කයේ ප්‍රධානී මං කියන්න ඕනේ නෑ. අද ඉන්න මහින්ද රාජපක්ෂ වෙනම කණ්ඩායමක් හදාගෙන මගේ රැස්වීමම දන්නේ ඒක නැවැත්තුවා අපේ පක්ෂ නායකයෙක්. තනියම මං සටන ගෙනියකින් මැතිනියමත් බොරුවක් කියලා ඉවරලා පිට රටේ ගියා කකුල ඔපරේෂන් කරන්න කියලා. ඒ වගේ මහා සටන් කරනවා ඒ කාලේ. දැන් වාගේ පක්ෂ වේද පින්න කෙරුවා. ඒ සටනේත් එක ප්‍රධානීව හිටපු මහින්ද රාජපක්ෂ. එහෙම තියෙද්දිත් අපි දිනුවා. 26 වෙනිදා හවස
මම මගේ ප්‍රධාන ක්‍රියාකාරීන් සමග පොරොගොල්ලේ ඉඳගෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහ ගම්පෙරළියේ ප්‍රගතිය බලවල ඉන්නකොට තමයි මට කෝල් එකක් ආවේ කොල්ලනේ හරි වැඩේ වෙන්න මෙහෙම එකක් වෙලා ආණ්ඩුව පාලනය. මම හිතුවා පාලනය කියලා. ඒ වගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දැන් අද ඉඳන් ආයෙ පටන් ගන්න පුළුවන්. තවත් පුවත් දකින්නට යමු මේ කෙටි විරාමයෙන් අනතුරුව. ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සහයෝගය පළ කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තවත් උදවිය ඉදිරි දින කිහිපයේදී ඒක රාශි වෙයි අපිත් එක්කලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කැමති උදවිය අපිත් එක්ක එකතු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න ඕන අය ඒකාධිපතිවාදයට යන්න ඕන උදවිය මහින්ද රාජපක්ෂත් එක්කලා එතන පළපදියම් වෙලා ඉඳීවි. දැන් අපිට ඕන රටේ යහපත සිදු කරන්නට. වර්තමානයේ තිබෙන ප්‍රධාන ගැටලුව තමයි පොදු ජන එක්සත් පෙරමුණේ ප්‍රධාන නායකයා හැටියට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වුණා. ජනාධිපති වුණාට පස්සේ දැන් එතුමා ඊට අමතරව වර්තමාන ව්‍යවස්ථාවත් වෙනස්. වර්තමාන ව්‍යවස්ථාව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිට තිබූ බලතල නෙමෙයි. එහෙනම් වර්තමානයේ ජනාධිපතිතුමා දැරිය හැකි අමාත්‍යාංශ සඳහන් කරලා තිබෙනවා. එතකොට එතුමා කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධූර දරමින් සිටිමින් එම පක්ෂයේම නියෝජනය කරන පැත්තට විපක්ෂ නායක පදවිය ගැනීම සදාචාරාත්මකව තිබෙන ප්‍රශ්නයක් පැන නැගිලා තිබෙනවා. ආණ්ඩුව පිළිබඳ ගැටලුවක් නෑ. රට වටෙන්ම වාර්තා වුණු පුවත් කිහිපයක් කෙටියෙන් දකින්නට යමු දැන්. රටම කෙටියෙන් බොදුබර සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ පිරිසක් අද අස්කිරි මල්වතු මහානායක හිමිවරුන් බැහැදුටුවා. ඒ සිරගත වී සිටින ගල්ගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම පිළිබඳ ඉල්ලීමක් ජනාධිපතිතුමාට කිරීම සම්බන්ධයෙන් මහානායක හිමියන් දැනුවත් කිරීමටයි. උන්වහන්සේට ජනාධිපති නිදහස ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයාත් සමග අවස්ථා කිහිපයකදී පූජනීය මහා සංඝරත්නය සාකච්ඡා කරා කාරක සංඝ සභාවල් මගින් යම් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට සූදානම් කරගන්න. එහිදී එතුමාට ඒ පිළිබඳව සලකා බැලීමට හැකියාව දෙමු. විදේශීය යුවලක් විසින් වෙළඳසැලකින් මුදල් සොරාගන්න ආකාරය එම වෙළඳසැලෙහි ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණේ මෙලෙසින්. ඔවුන් සොරාගෙන තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් 1,40,000ක් බවයි වෙළඳසැල් හිමිකරු පැවසුවේ. මේ වනතුරුත් ඔවුන් අත්අඩංගුවටගෙන නොමැති අතර රක්මාන පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද ගාල්ල ප්‍රදේශයේදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වෙත මෙලෙස අදහස් පළ කළා. 2020 නොවැම්බර් 1 වෙනිදා විතර වගේ වෙනකොට ජාතික මට්ටමේ මැතිවරණ 3ක් තියන්න තියෙනවා. පළාත් සභා ඡන්ද 200. ජනාධිපතිවරණය. තුන්වෙනි එක පාර්ලිමේන්තු මහා මැතිවරණ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට ජාතික භාෂා කුසලතා වැඩමුළුවක් පවත්වන බවට ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය ව්‍යාජ ලෙස සකස් කර ලිපියවා වංචාවක් සිදු කළ උපකාරක පන්ති ගුරුවරයෙක් හා තවත් පුද්ගලයෙක් ඊයේ මහියංගන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ දෙමාපියන් පිරිසක් විසින් කළ දැනුවත් කිරීමට අනුවයි. මහියංගන පොලිසිය පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය ව්‍යාජ ලෙස සකස් කර පෞද්ගලික ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් අවභාවිත කිරීමේ චෝදනාව මත එම ගුරුවරයා සහ පන්ති පැවැත්වූ ස්ථානයේ හිමිකරු අත්අඩංගුවටගත් බවයි. අපි දැනට ඔබෙන් සමුගෙන යනවා. යළිත් ස්වර්ණවාහිනී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 10ට. ඔබට සුබ රාත්‍රියක්.